සුබ දවසක් ඔබ හැමෝටම. අද අපි කතා කරන්න යන්නේ අපේ AutoCAD මූලික පාඨමාලාවේ මීලක් කොටස. මම පසුගිය සතියේ කතා කළා rectangle ගැන කතා කළා. ඒ වගේම modify කොටසේ tool කිහිපයක් ගැන කතා කළා. ඒ වගේම settings කොටසක් කතා කළා. හරි. අද අපි ඉස්සෙල්ලාම ඉගෙන ගමු rectangle පස්සේ තියෙන polygon කියන tool box එක. draw යටතේ තියෙන polygon කියන කොටස. පොලිගන් කියන බහුවස්ත්‍ර අපිට මේකෙන් බහුවස්ත්‍ර අදින්න පුළුවන්. මූලිකවම බහුවස්ත්‍ර අදිනකොට දැන් ඔබට මේ රූපේ බලුවම තේරෙනවා ක්‍රම දෙකක් තියෙනවා. සවිධි බහුවස්ත්‍රයක් ඇඳීමට ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි ක්‍රමය තමයි එය අන්තර්වෘත්තය හා බාහිර වෘත්තය තුල ඇඳීම. ඒ කියන්නේ වෘත්තයක් තියෙනවා. ඒ වෘත්තයේ ඇතුළත අපිට අදින්න පුළුවන් පළවෙනි මේ කොටසින් පේනා වගේ අපේ තියෙන සවිධි බහුවස්ත්‍රය. ඒ වගේම ඒ වෘත්තයේ පිටත ස්පර්ශ වී යන ආකාරයට ගන්න පුළුවන් අපිට සවිධි බහුවස්ත්‍රයක්. මේ ක්‍රම දෙකටම අඳ ගන්න පුළුවන්. අපි ඒක ඉස්සෙල්ලම තේරුම් ගන්න ඕනේ. අපිට අවශ්‍ය පොලිගන් එකකම බහුවස්ත්‍රයේ පාද ඕනෑම සංඛ්‍යාවක් අපිට අඳ ගන්න පුළුවන් ලේසියෙන්ම මේ කොටසේ. ඔබ දන්නවා ඉංජිනේරින් ඩ්‍රෝවින්ග්ස් වල අපි පොලිගන් එකක් අඳිනවා නම් අපි ඒ පාදයක දිග අපි දීලා ඒක බෙදලා යන අන්‍ය ක්‍රමයක් තියෙනවා. නමුත් මේ ක්‍රමයට ලේසියෙන්ම අඳ පුළුවන්. මොකද අපි බලමු මම වෙනදා වගේම මම settings හදාගත්ත units හදාගත්ත පසුගිය පාඩම් කිහිපෙම මම කියපු drawing sheet එක open කරගෙන තියෙන්නේ. මම ඒක එදා save කළා A2DR1 කියන එකකින්. ඔබට මේක settings හදාගන්න හැටි දන්නේ නැත්නම් මගේ පසුගිය මේ පාඩම් මාලාවට තියෙන වීඩියෝ ටික බලන්න. ඒක මම කියලා තියෙනවා කොහොමද settings හදාගන්නේ කියලා. හරි. අපි දැන් බලමු කොහොමද polygon වෙන්නේ කියලා. අපි මේක තියෙන්නේ home මෙතන බලන්න rectangle එක තමයි සාමාන්‍ය උන්ලා තියෙන්නේ. rectangle එක යට තමයි තියෙන polygon. එහෙම නැත්නම් අපිට පුළුවන් අපේ menu bar එකේ draw එක යටතේ තියෙනවා polygon කියන කොටස මේකේ polygon. හරි. ඔය ක්‍රම දෙකෙන්ම අපිට මේකට යන්න පුළුවන්. ඒ වගේම shortcuts polygon කියලා type කරලා තියෙනවා. හරි මම මෙතනින් යන්නම්. යා polygon. හරි. දැන් බලන්න ළමයි අපි අම්කිසි command එකක් ඇතුළට ගියාම මේ polygon කියන command එක ඇතුළට ගියාම ඉස්සෙල්ලම ප්‍රශ්නේ හැම වෙලේම ඔයගොල්ලෝ පුරුදු වෙන්න කොක් හරියක් ඇතුළට ගියාම මේ ඔයගොල්ලන්ගේ command bar එක පොඩ්ඩක් කියවන්න. දැන් මේක තියෙන polygon enter the number of sides. පැති කීයක් අවශ්‍යද? පැති කීයක් අවශ්‍යද කියලා පැති කීයක් තියෙන එකක් කියලා අහනවා. ඒක අපි කරන්න දෙන්නේ පැති ගාන ලබා දෙන්න ඕනේ. හරි. අපි දැන් දැනට මම දීලා තියෙන්නේ 5 ඔයගොල්ලන්ගේ default මම දන්නේ 4 තියෙන්න පුළුවන් 3 තියෙන්න පුළුවන් 3 තිබුණොත් ත්‍රිකෝණයක් 4 තිබුණොත් සමචතුරස්‍රයක් 5 තිබුණොත් ඔයගොල්ලෝ දන්නවා පංචාස්ත්‍රයක් 6 තිබුණොත් ෂඩාස්ත්‍රයක් 7 තිබුණොත් සප්තාස්ත්‍රයක් දැන් CAD ඇතුලේ අපි මේක අපිට ඕනෑම සවිධි බහුවස්ත්‍රයක් නිර්මාණය කරගන්න පුළුවන්. හරි. අපි දැන් බලමු කොහොමද අපේ අපි අඳින drawing එකේ පංචාස්ත්‍රයක් අපි ඉස්සෙල්ලාම අඳිමු. පහ මම එහෙම තියෙනවා. නැත්නම් ඔයගොල්ලන්ට වෙන එකක් තියෙනවා පහ ටයිප් කරලා එන්ටර් කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ අහනවා center point එක මොකක්ද කියලා. දැන් අපිට පුළුවන් මේ ක්‍රම දෙකක් තියෙනවා. එක්කෝ අපිට අඳින polygon එකේ center එක දෙන්න පුළුවන්. එහෙම නැත්නම් අඳින point එකේ edge එකක් දෙන්න පුළුවන්. ඒ ක්‍රම දෙකටම දෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි අඳින බහුවස්ත්‍රයේ එක මුල්ලක් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි අර කිව්වා වගේ අන්තර්වෘත්තයේ center එක දෙන්නත් පුළුවන්. මම තියෙන විදිහටම center එක දෙනවා. මම center එක මේ ස්ථානෙ ක්ලික් කරන්න. ඔන්න දුන්නා. හරි. ඊට පස්සේ අහනවා අපි අඳින මේ පංචාස්ත්‍රය දැන් මම පහදී පිට පංචාස්ත්‍රය කියන්නේ පංචාස්ත්‍රයේ වෘත්තයේද අවශ්‍ය බාහිර වෘත්තයේද කියලා. එතකොට මේ දෙකෙන් තෝරන්න පුළුවන් අන්තර්වෘත්තය නම් මේ කොටස සහ බාහිර වෘත්තය නම් මේ කොටස. මම අන්තර්වෘත්තය කියලා දුන්නොත් මේ බලන්න. එතකොට ඔයාලට පේන මේ කර්සර් එක යන්නේ දැන් මේකේ අහනවා රේඩියස් එක. රේඩියස් එක ටයිප් කරලා දෙන්න ඕනේ. දැන් මම කර්සර් එක යන්නේ මේ කෙරවල. ඒ කියන්නේ අපි මේ යම්කිසි වෘත්තයක් ඇඳලා ඒ වෘත්තය ඇතුලේ කොටස තමයි මේ පංචාස්ත්‍රය ඇඳෙන්නේ. හරි. මම දෙන්නම් රේඩියස් එක අගයක්. මම 50 කියලා දෙන්නම්. හරි උණුකුණාගම පොඩියට ඇඳෙනවා. ඒන සාපේක්ෂව අපි වල zoom out කරන් ඉඳලා තියෙනවා. ඒකයි පොඩියට මම ආයෙත් ඔයගොල්ලන්ට කියනවා මේක සේව් කරන්න ඉතන control S මම ඉබුව control S
හරි. දැන් පංචාශ්‍රය ඇඳලා ඒක හරි. දැන් මම ආයෙ උගන්වනවා ඔන්න බලන්න. මම ආයෙ යනවා පොලිගන් කමාන්ඩ් එකට. මට ඕනේ දැන් පංචාශ්‍රයම තමයි. මම දෙන 5යි. ඊළඟ මට ඕනේ එජ් එකක් මම තමයි එජ් එකක් දෙන්නේ. මේ එජ් එක තමයි දෙන්නේ. මම එජ් එක දෙන්න E type කළා enter කළා. හරි. දැන් අහනවා first end point of edge. edge එකේ එක end point එක. මම මේ හරින් දෙන්නම්. මම බලන්නේ second. දැන් අහනවා ඊළඟට second end point. edge එක end point එක කියන්නේ දැන් අපි අඳින බහුවස්ත්‍රයේ පාදයක දිග ගන්නවා නම් මෙන්න මේ කොටසෙන් තමයි දාගන්නේ. edge කියන කොටසෙන් තමයි පාදයක දිග ගන්න යන්නේ. මම ඕතෝ ඔන් කරගන්නවා මට තිරස්සා සියස් එක ඔන් කරගන්න ඕතෝ F8 එක බ්‍රවුන් කරගත්තොත් ඔන්න ඕතෝ ඔන් කරලා දැන් මම දෙනවා පාදයක දිග second end point එක දැන් බලන්න මම පාදයක දිග දෙනවා ක්ලික් කළොත් ඒ නිසා දැන් මේ ගත්තොත් මේ 95 92 පේනවනේ අඩු වෙනවා ඒතර වෙනවා මම 100යි කියලා දෙනවා දැන් පාදයක දිග 100ක් වෙච්ච පංචාශ්‍රයක් ඇඳෙනවා අන්න ඒගොල්ලෝ තම දෙකකින්ම ගන්නවා හරි මම ආයි පංචාශ්‍රයක් ඇඳෙනවා මම මොකද කරන්නේ බහුවස්ත්‍රය කියන එකට යනවා පොලිගන් ගියා enter number of 5යි දැන් 5 තියෙන ඉඳලම ආයි 5 ඕනේ ආයි enter කරාම 5ම තමයි එන්නේ ඊළඟට මම යනවා center කියන එකට ආයි යනවා center කී දෙන C type කළා enter කරා ඕනේ C type කරන්න ඕනේ center කී දෙනවා T හරි මම center එක පෙන්නුවා දැන් අහනවා මම දෙනකට බාහිර වෘත්තය මේ බලන්න එතකොට එන්නේ බාහිර වෘත්තය කියන්නේ අපි අඳින අපි එක කොටසකට තියෙන ලම්බක දිග මම ඒකට දෙනවා 50යි කියලා දැක්කන් දැන් මම වෘත්තය ඇඳුවොත් එහෙම මේකේ මේක වෘත්තය ඇඳුවොත් කොහොමද මේක වෘත්තය ඇඳුවොත් මෙන්න මේක ලම්බක නේ මේ දෙකේ වෙනස තමයි මේකට කියන අභ්‍යන්තර වෘත්තය මේක කියන බාහිර වෘත්තය මේ ක්‍රමයේ යන්නේ අපි පාදයක දිග ගන්නවා මම දැන් පොලිගනට තියෙන කොටස් තුනම කළා පංචාශ්‍රයකට විතරයි ඔයගොල්ලන්ට පාද ගණන වෙනස් කරගන්න පුළුවන් පාද ගණන වෙනස් කරලා තව කොටසක් කරන්න පොලිගන් එකට ගියා මට ඕනේ 8ක් ඒකේ අර ප්‍රශ්න කොටස් දෙක තමයි ඉස්සෙල්ලම දෙනවා මොකද්ද සෙන්ටර් එකක් දෙන්නේ එජ් එකක්ද කියන්නේ මම සෙන්ටර් ඉඳ සෙන්ටර් එකම ක්ලික් කරනවා මේ සෙන්ටර් කොහෙද ඊට පස්සේ යනවා අන්තර් වෘත්තයද බාහිර වෘත්තයද මම දෙනවා අන්තර් වෘත්තය මේ එක්කන් එතකොට මේ විදිහට අපිට අරයක් දුන්නොත් මම නිකම් ක්ලික් කළා අරයක් දුන්නොත් ඔයගලන්ට අඳ ගන්න පුළුවන් මේ වගේ අර්ථශාස්ත්‍රය හරි දැන් ළමයි දැන් මේ අපි ඩ්‍රෝවින් අඳිනකොට අපි මැනුවල් ඩ්‍රෝවින් අඳිනකොට මේක අමාරු නාට අපි මේ ක්‍රමේ පාවිච්චි කරන ගොඩක් අය මම දැකලා තියෙනවා උදාහරණයක් ගත්තොත් එම් නට් ඇන්ඩ් බෝල්ට් එක අඳිනකොට පස්සේ මේ ක්‍රමේ පාවිච්චි කරන්නේ මැනුවල් ඩ්‍රෝවින් වල වගේ මැනුවල් ඩ්‍රෝවින් ප්‍රැක්ටිස් කරන්න වෙනවා AutoCAD එකේ ඒක ඕගොල්ලන්ට අවාසි මේක කරන්න පුළුවන් එක නමුත් ඒක අවාසි හේතුව මෙච්චර මේ ලේසි ටූල්ස් තියාගෙන අපි මොකටද මැනුවල් ඩ්‍රෝවින් කරන වැඩ මේකද ප්‍රැක්ටිස් කරන්නේ මේක අපිට දැන් අෂ්ටාෂ්ටයක් අඳින්න ඕනොත් එහෙම අපි සෑහෙන්න හිතන්න ඕනේ මැනුවල් ඩ්‍රෝවින් වල වෘත්තයක් ඉඳලා වෘත්තය කොටස් 8කට බෙදලා ඊට පස්සේ කොටස් එහෙම යා කළා එහෙම නැත්නම් පාදයක දිග ගන්නවා නම් අපි ඒක දෙකට බෙදලා ඊට පස්සේ ඒක ක්‍රමයක් තියෙනවා. ඉතින් ඒක එච්චර කරන්න දෙයක් නැහැ මේක. තත්පර 10න් අපිට අවශ්‍ය කරන බහුවස්ත්‍රය නිර්මාණය කරගන්න පුළුවන්. හරි. හරි ඊළඟට මම අලුත් tools කොටසක් කරනවා. modify tool එක ඇත්තේ තියෙන. දැන් අපි ගිය සතියේ කළා fillet සහ chamfer කියන එක. හරි. අද අපි erase tool එක ඔයගොල්ලෝ දන්නවනේ erase tool එක ගිහලා මේක මකා ගන්න. erase tool එක ගියා select කළා enter කරලා පස්සේ මෙතන මේ කොහොමද මියුසික් කරන ගන්න පුළුවන්. හරි. දැන් අපි ඊළඟට අද කරමු explode කියන එක. explode කියන එක මම ඉස්සෙල්ලා විස්තර කරා. නමුත් මම ඒක කරේ නෑ. explode කියන්නේ අපිට මේක පාවිච්චි කරන්න පුළුවන් polyline එකක් හෝ එහෙම නැත්නම් ඉස්සරහටම උගන්වන block ගැන block ඒ කියන්නේ අපි අච්චුවක් වගේ හදාගන්න. අච්චුවක් කියන්නේ අපි මොකක් හරි හදන දෙයක් එක block එකක් විතර තියාගන්න. ඒ වගේ block එකක් block එකෙන් unblock කරන්න අපිට explode කියන command එක පාවිච්චි කරන්න පුළුවන් CAD එකේ. මම උදාහරණයක් විදිහට ගත්තොත් මම මේ polyline එක මෙන්න polyline එක ඇදලා
දැන් අපි ගලා මොකද තියෙන විදිහට මේ ඔක්කොම එක ඔබ්ජෙක්ට් එකක් කියලා තමයි මේ සිලෙක්ට් වෙන්නේ. මම මේ එක්ස්පෝර්ට් කළොත් මේක තනි ලයින් බවට පත් වෙනවා. ඔන්න මම ඉස්සෙල්ලා කළා ළමයි. මම ආයෙ මතක් කිරීමක් කරන්නේ. මේක පොයි ලයින් එකට වැටෙන්නේ. මම මේ එක්ස්පෝර්ට් කරනවා. එක්ස්පෝර්ට් කමාන්ඩ් එකට ගිහිල්ලා ක්ලික් කරලා එන්ටර් කරනවා. ඔන්න බලන්න දැන් මේ එකේ කොටස් වලට බෙදුවා. අනිත් ඒක ලයින් කියන එකක් බවට පරිවර්තනය වෙනවා. පොයි ලයින් එකක් සාමාන්‍ය ලයින් එකක් බවට පරිවර්තනය කරන්නත් මේක ගන්න. ඉස්සරහට අපි කතා කරන බ්ලොක් එකක් බ්ලොක් අන්බ්ලොක් කරගන්න නැත්නම් බ්ලොක් එකේ කොටස් වලට වෙන් කරගන්න අපි මේක පාවිච්චි කරන්න පුළුවන්. හරි. ඊළඟ එක ස්ට්‍රෙච් කියන්නේ. ස්ට්‍රෙච් කියන්නේ අපිට අඳින්න තියෙන යම් කිසි කොටසක් අපිට අවශ්‍ය තැනකින් හදලා ස්ට්‍රෙච් කරන්න පුළුවන්. අදින්න පුළුවන්. හරි. අපි බලමු කොහොමද එහෙම අදින්නේ කියලා. මට දැන් මෙන්න මේ කොටසෙන් දැන් මම මේ අදපු කොටස මම මේ එක්ස්ටෙන්ඩ් කරගන්න ඕනේ දෙන්න. එක්ස්ටෙන්ඩ් ගියා ක්ලික් සීමා ක්ලික් කළා එන්ටර් කළා එක්ස්ටෙන්ඩ් කළා එක්ස්ටෙන්ඩ් එක ගිහින් කළා හරි දැන් අපි මේක බලමු ස්ට්‍රෙච් කරන්න කොහොමද මට මේක ඇද ගන්න ඕනේ මට යම්කිසි මම දන්නා ප්‍රමාණයකට අපි ඒකට ගන්න ස්ට්‍රෙච් කියන කමාන්ඩ් එක ඉතින් හරි මම ස්ට්‍රෙච් එකට ගියා ස්ට්‍රෙච් එකට ගියාට පස්සේ යනවා select the object අපි ස්ට්‍රෙච් කරන්න ඕන ඔබ්ජෙක්ට් එක select කරන්න මට ඕනේ මෙන්න මේ ටික ස්ට්‍රෙච් කරන්න මම එන්ටර් කරනවා හරි ඊළඟට අහනවා ඩිස්ප්ලේස්මන්ට් එකක්ද බේස් පොයින්ට් එකද බේස් පොයින්ට් එක කියන අපි අල්ලන තැන ඉඳලා තමයි මේ අල්ලන තැන ඉඳලා තමයි මේ විදිහට ස්ට්‍රෙච් ඩිස්ප්ලේස්මන්ට් දුන්නොත් මේ කොටස මෙහෙට මූව් වෙනවා හරිනේ ඇදීමක් වෙන්නේ නැහැ හරි මම මේ විදිහට ගිහිල්ලා මට ඕන ගන්න තැන ක්ලික් කරන්න පුළුවන් නැත්නම් ගාණක් දෙන්න පුළුවන් මම දැන් 250 ස්ට්‍රෙච් කරන්නේ 250 තුන්වෙනි ඉස්සෙල් දිවිච්ච ඔය ගන්න දිවිච්ච එක 250 අන්ඩු කළා 250ක් ස්ට්‍රෙච් කරනවා 300ක් ආයි ස්ට්‍රෙච් කරනවා කියා එන්ටර් කරා මෙතන ඉඳලා අපිට ඕන දාන්න දෙන්න පුළුවන් දැන් මෙතන ඉඳන් ගත්තොත් ඉන්නේ මෙතන ඉඳන් සාපේක්ෂයි නෙවෙයි 300 ස්ට්‍රෙච් වුණා හරි ඊළඟට ස්ට්‍රෙච් එක ළමයි ගොඩක් වැඩ කරගන්න පුළුවන් අපිට ලේසි දැන් අපි වැඩක් කරනකොට තුලේ තියෙන පොඩි දෙයක් එහෙම නැත්නම් අපි හිතමු ඩ්‍රෝවින් එක පයිප් කොටසක් එහෙම නැත්නම් අපි ලියවන කොටසක් මොකක් හරි දෙයක් අපිට ඇද ගන්න ඕන නම් අපිට මේ ස්ට්‍රෙච් එක ස්ට්‍රෙච් කමාන්ඩ් එකෙන් කරන්න පුළුවන්. හරි. ඊළඟට අපි බලමු ස්ට්‍රෙච් එකට පස්සේ තියෙනවා ස්කේල් කියන්නේ. ස්කේල් කියන්නේ දන්නවනේ. දැන් ඔයගොල්ලෝ අපි ගත්තොත් එහෙම මේකට සිංහලෙන් කියනවා මොකද්ද ස්කේල් එක කියන්නේ යම් කිසි ගුණයකින් වැඩි කරන්න පුළුවන්. යම් කිසි ගුණයක් ලොකු කරන්න පුළුවන්. ඒ වගේම යම් කිසි ගුණයක් අඩු කරන්නත් පුළුවන්. දැන්ට තියෙන එක අපි 1 කියලා ගත්තොත් එතකොට ස්කේල් එක එකයි. මේ දැනට මේ තියෙන ඇඳපු එක යම් කිසි දිගපල්ල උසදාපු එක ස්කේල් එක ඔස්සේ එකයි. මම මේ කොපියක් ගන්නම් මේක ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න. මම මේ කොපියක් ගන්න. කොපි කරන්නේ කොහොමද? CO කොපි කමාන්ඩ් එක එන්ටර් කළා. තේරුවා එන්ටර් කළා. එහෙම තේරුවා. ඊළඟට අපි ගත්තොත් එහෙනම් මේ ගත්ත කොපිය දැන් මම කොහොමද කියනවා ගත්ත කොපිය අපිට පුළුවන් මේක මම ස්කේල් කරනවා ස්කේල් එක වැඩි කරනවා කොහොමද ස්කේල් එක වැඩි කරගන්නේ අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ ස්කේල් තෝරලා අපිට ස්කේල් එක වෙනස් කරන්න ඕනේ මෙන්න මේ විදිහට මම තෝරගන්නවා හරිනේ අපි සම්පූර්ණ එක ස්කේල් වෙනස් කරන්න ඕනේ නිසා හරි ඊළඟට මම කරන්නේ එන්ටර් කරලා මේ විදිහට මේ විදිහට තෝරගන්න. ඊළඟට හොඳට බලන්න ඔබ්ජෙක්ට් එක සෙට් කරලා ඉවරයි. ඒක ළමයි පටල ගන්න එපා. හොඳට අවධානයෙන් බලන්න. මම ඊට පස්සේ එන්ටර් එකක් ඔබට. එන්ටර් එක එවුවට පස්සේ ආනවා ස්පෙસિෆයි බේස් පොයින්ට් එක. මොකද්ද බේස් පොයින්ට් එක? කොතනින් ඉඳන්ද ලොකු වෙන්නේ? මේක කොතනින් පටන් ඉඳන්ද ලොකු කරන්න පටන් ගන්න. මම මේ යම් මෙහෙ පැත්ත දුන්නොත් මෙතන ඉඳන් මේක සම්පූර්ණ ලොකු වෙනවා. මම දෙනවා මෙන්න මේ ස්ථානෙ බලන්න. මේ ස්ථානෙ ඉඳන් මෙතන මෙහෙම තියෙනවා. මෙතන ඉඳන් තමයි ලොකු වෙන්නේ. දැන් තේරෙනවා මේකෙදිම තියෙන්නේ මොන බලන්න. ඒක බලන්න මේකත් මේකෙදින් තියෙනවා. මම මෙතන බේස් පොයින්ට් එක දීලා අහනවා ඊට පස්සේ යනවා ස්කේල් ෆැක්ටර් එක මොකක්ද කියලා. මේක ළමයි ඇතුලේ කොපි රෙෆරන්ස් කියලා දෙයක් තියෙනවා මම ඊළඟට කරන්න. මොකද්ද මේකෙන් කරන්න කියන එක.
ස්කේල් ෆැක්ටර් එක ගන්න. කී ගුණයක් ලොක් කරන්න ඕනේ. දැන් අපිට පුළුවන් මේක උනන් දෙගුණයක් දුන්නොත් මේ දෙගුණයක් වෙනවා. තුන් ගුණයක් දුන්නොත් තුන් ගුණයක් වෙනවා. ඒ වගේම අපිට මේ පොඩි කරන්නත් පුළුවන්. ස්කේල් ෆැක්ටර් එක 0.5 දුන්නොත් එහෙම මොකද වෙන්නේ? මේක භාගයක් වෙනවා. හරි. මම දැන් පොයින්ට් එක දිනු ඉවරයි. මම මේක දෙනවා දෙගුණයක් කියලා. දෙකට අයිත් කළා එන්ටර් කරලා. ඔන්න බලන්න. මේ තමයි මම ඉස්සෙල්ලා නැගපු කොපි එකත් එක. ඒ වගේ දෙගුණයක් වුණා. මම මේක අන්ඩු කරලා ආයෙ පෙන්නන්නම්. අඩු කරන හැටි. අන්ඩු කළා. දැන් මේ ගානමයි අන්ඩු කළා ළමයි මම. ඔය මෙතනින් අන්ඩු ගන්න පුළුවන් වුණා. මම කීබෝඩ් එකෙන් අන්ඩු කළේ. හරි. දැන් මම කරන්නේ මේක අඩු කරනවා. මට මේ ස්කේල් එක අඩු කරගන්න ඕනේ. මම ස්කේල් එකට ගියා. සිලෙක්ට් කළා. එන්ටර් එකක් තිබුවා. බේස් පොයින්ට් එක මෙතන දුන්නා. මට ඕනේ මේක භාගයක් අඩු කරගන්න. මේක භාගයක් අඩු. මම 0.5 ටයිප් කළා. එන්ටර් කළා. දැක්කනේ? තිබුණා වගේ භාගයක් ගුණයක් වුණා. හරිද? හරි. මම දැන් ඊළඟ කොටසින් තේරුම් කරලා දෙන්නම් මේ රෙෆරන්ස් කියන එක මොකක්ද? කොපි කියන එකෙන් ගන්නේ මේකේ කොපියක් තමයි ස්කේල් වෙන්නේ. රෙෆරන්ස් කියන එක අපිට ගොඩක් වටිනවා. මොකද ළමයි අපි ගත්තොත් එහෙම අපි සයිට් ප්ලෑන් එකක් අඳිනකොට එහෙම නැත්නම් අපි රාෆ්ට් ඉමේජ් එක රාෆ්ට් කරනකොට සාමාන්‍යයෙන් අපි කරන්නේ ඩ්‍රෝවින් එක සයිට් ප්ලෑන් එක ස්කෑන් කරලා ගත්ත පින්තූරයක් අපි CAD වල ඇතුලේ ඇඳ ගන්නවා. මම ඉස්සරහ කියලා දෙන්නම්. සිවිල් ඩ්‍රෝවින් කරන අයට CAD ඇතුලේ ඇඳ ගන්නවා. එතකොට අපි මේක ඇත්තටම රියල් සයිස් කරගන්න ඇත්ත සයිස් එක එහෙම නැත්නම් අපි අඳින ප්ලෑන් එක මොකක් හරි හිතන්නකො හවුස් ප්ලෑන් එක කියලා. හවුස් ප්ලෑන් එකට නම් අපි සාමාන්‍යයෙන් කරන්නේ මේක අපි CAD ඇතුලේ අඳින්නේ මේ මොඩල් එකේ අඳින්නේ ඇත්තම සයිස් එක. ඇත්තම ගේජ් ප්‍රමාණය තමයි අඳින්නේ. ඒතර අපි අර විදිහට ඔප්පුවේ සැලසුමකින් ගන්න සයිට් ප්ලෑන් එක එන අපේ එහෙම නැත්නම් අපි වත්තේ ප්‍රමාණය අපි ඇත්තටම ස්කේල් කරන්න ඕනේ අපේ ඒ බිමේ ප්‍රමාණයට. ඒ ළමයි ක්‍රම කීපයක් පාවිච්චි කරන්න පුළුවන්. අපිට පුළුවන් ඔරිජිනල් කොපිය අරගෙන මෙන්නලා ඒකේ දෙන ස්කේල් එකෙන් වැඩි කරලා උදාහරණයක් ගත්තොත් එහෙම අපි මිලිමීටර ගාන මැනලා මේ මිලිමීටර ගාන ඒ තියෙන එකට 10න් 10න් වැඩි කරාට පස්සේ එනවා ඇත්තම ප්‍රමාණය. ඒක තමයි ඇත්තට ඇකියුරසි නෑ. හොඳම වැඩේ තමයි ඔයගොල්ලන්ට මේ සයිට් එකට යන්න පුළුවන් නම් ගිහිල්ලා පොඩි රෙෆරන්ස් පොයින්ට් දෙකක් අතර දුර ගත්තා නම් අපිට පුළුවන් ඒක මේකෙන් මේ ස්කේල් එකේ රෙෆරන්ස් කියන එක කොටස පාවිච්චි කරලා රෙෆරන්ස් ක්‍රියාවක් විදිහට දෙන්න. ඇත්තටම ළමයි ඒක ගොඩාක් ක්ලියර්දී එහෙම කළාට පස්සේ අපිට ඔන්න ඒරියා එක මන්නාම ඒකට තියෙන පර්චේස් ගාන ආසන්න වශයෙන් දශම ස්ථාන ගන්නට ඕනේ. පර්චේස් ගාන ආසන්න වශයෙන් දශම ස්ථාන දීකට විතර ආසන්න වශයෙන් සමානව ගන්න පුළුවන්. හරි. දැන් අපි බලමු කොහොමද රෙෆරන්ස් කියන කොටස පාවිච්චි කරන්නේ කියලා. හරි. මම මේක වෙනස් කරගන්න ට්‍රිම් කරලා මේක ලයින් කරගන්නවා. ට්‍රිම් tr ටයිප් කරලා ඉන්ටර් එක අයින් කරගත්තා. මට දැන් ඕනේ මේක මෙන්න මේ රේඛාව. මෙන්න මේ කොටස මෙන්න මේ දිගට ගන්න. කොච්චරද දිග? මම දෙන්නම් දිග 750 කියලා. ඔන්න 750. දැන් බලන්න බැලුවමත් මේකේ මේ දිග 750 නෑ නෙවෙයි. එතන කියන ඔච්චරයි දිග. මට ඕනේ මේක 750කට ලොක් කරගන්න. මේක 750කට ලොක් කරනකොට ඔටෝමැටිකලි ඒකට සාපේක්ෂව මේක ලොක් කරගන්න ඕනේ. හරිනේ. එහෙම නැත්නම් ළමයි මේක විතරක් 750 දිගට කරන්න ඕන මොකද ගන්නවද? මම ස්ට්‍රෙච් කරන්න පුළුවන්. දැන් මම ස්කේල් එක කරන්න ඕනේ මේක මේ පාදයේ 750ක් කරනකොට ඔටෝමැටිකලි මේ ඔක්කොම ඊට සාපේක්ෂව වැඩි කරනවා. හරි. මම ඒක හොඳට පැහැදිලි වෙන්න මම මේක පාද වෙනස් කරගන්නවා. ඔය විදිහට මම ඊළඟට මේක මූව් කරගන්නවා මෙන්න මෙතන. දැන් ළමයි මේ පොයින්ට් ඇල්ලෙන්නේ නැත්තම් මේ එතන අහම මම ඉස්සෙල්ලා එක්කන එන් පොයින්ට් එක ආවේ. එන් පොයින්ට් මෙහෙම එන් පොයින්ට් එක ඇල්ලෙන්නේ නැත්තම් මෙන්න මෙතන බලන්න ඕගොල්ලන්ගේ ඔන් කරලා තියෙනවා කියලා. මේ තියෙන ඔබ්ජෙක්ට් ස්නැප්. ඔබ්ජෙක්ට් ස්නැප් මෙතන ඔන් කරලා තිබුණොත් තමයි මේක එන් පොයින්ට් එකෙන් ඔන් කරලා තිබුණොත් තමයි අපිට එන් පොයින්ට් එක අල්ලගන්න පුළුවන්. මං ගිහලා අර රේඛාවලින් තිබ්බ මේ වස්තුව. හරි. දැන් මෙහෙම තියපු වස්තුව මම ඊළඟට කරන්නේ මෙන්න මේ විදිහට. මං යනවා ස්කේල් එකට. ගිහලා මම මේ වස්තුව විතරක් තෝරනවා. හොඳට මාර්ජ් තියාගන්න. මේ යට තියෙන එක අහුවෙන්නේ නැති වෙන්න සිලෙක්ට් කරගන්න. මේක මම සිලෙක්ට් පාඩම ඉස්සෙල්ලම කළේ. දැන් බලන්න මේ පැත්තට පොළ පාට සිලෙක්ට් කරොත් මේකත් අහුවෙනවා.
ඒතර මේකත් ස්කේල් වෙනවා. එහෙනම් අපිට යට තියෙන එක තියාගන්න ඕනේ. මම ඒක අයින් කරනවා shift එක බලලා. එහෙම නැත්නම් මේ පැත්තට shift කරන්න පුළුවන් ස්කේල් එකට ගියා. මේ හරිනේ. මම ආයෙත් කියනවා AutoCAD ඇතුලේ වැදගත්ම දේවල් තමයි මේ සිලෙක්ට් කිරීම සහ පොයින්ට් ඇල්ලීම කියන එක ගොඩාක් වැදගත්. හරි. ඊළඟට මම කරන්නේ මේ සිලෙක්ට් කරගත්තා. මම එකපාරක් එන්ටර් කරනවා. බේස් පොයින්ට් එක ගහනවා. මම බේස් පොයින්ට් එක දාලා මෙන්න මෙතන. මට මොකද ඕනේ? මේ ටික මේ දක්වා ලොක් කරගන්න ඕනේ. මම බේස් පොයින්ට් එක මෙතන දුන්නා. දුන්නාට පස්සේ ඊට පස්සේ අපිට මෙහෙම සාමාන්‍ය වෙන්න පුළුවන්. ඊළඟට අපි ෆැක්ටරි එක අහනවනේ මෙතන. මොකක්ද ෆැක්ටරි එක කියන්නේ? හරි. මම ආයිස් කියලා ගියා කරපු දේ මම කරන්නේ. පෙන්නවා. එන්ටර් කළා. බේස් පොයින්ට් එක දුන්නා. හරි. මෙතනින් මම එනවා රෙෆරන්ස්. රෙෆරන්ස් වලට යන්නේ කොහොමද? දැන් අපි යම්කිසි අගයක් දුන්නොත් මෙතන පහ දුන්නොත් 5 ගුණයක් ලොකු වෙනවා. මට ඕනේ මේ සයිස් එක මෙතෙන් ඉඳන් මෙතෙන් ලොක් කරගන්න. මෙතන ඉඳන් මේ තියෙන එක ලොක් කරගන්න ඕනේ. මම යනවා රෙෆරන්ස් වල. R ටයිප් කළා එන්ටර් කළා. R ටයිප් කරලා එන්ටර් කරාට පස්සේ රෙෆරන්ස් ලෙන්ත් එක අහනවා. මම දෙනවා මට ඕනේ මෙතන ඉඳන් මෙන්න මේ දුර අනු බලාගන්න. එතන ක්ලික් කළා end point එක ක්ලික් කළා මේ මෙන්න මේ දක්වා ලොක් කරගන්න. තේරෙනවද? දැන් අරක ඔටෝමැටිකලි සාපේක්ෂව ඒ ගන්න ඉතිලා ඉවරයි. දැන් ළමයි මම අර කිව්වාගේ අපිට යම්කිසි ඩ්‍රෝවින් එක පින්තූරයක් තියෙනවා නම් ඒක උඩ අපි ඇඳලා ඒක ඇත්තම ගාන අපිට දන්නවා නම් එක තැනක් ඒ ගානට දුන්නාම ඔටෝමැටිකලි ඒ ගාන හැදෙනවා. දැන් අපි සයිඩ් ප්ලෑන් එක දිනු කරන්නේ මොකද්ද? එක පොයින්ට් එකක් මේ විදිහට මනන් වෙලා අපි ඇඳපු එකේ ස්කෑන් කොපි උඩ ඇඳලා ඒ පොයින්ට් එකට සාපේක්ෂව මේ කොටස මම ඔයගොල්ලන් මේ දැන් ගන්න කොටස පාවිච්චි කරලා වැඩි කරනවා. අපි කරන විදිහ ඉස්සරහට අපි සැලසුම් මල්ලි කරමු. හරි. ස්කේල් එක. ඊළඟ තමයි මේ array කියන කමාන්ඩ්. හරි. මේකෙන් කරන්නේ අපි යම්කිසි අඳින එකක් යම්කිසි අඳින මොකක් හරි වස්තුවක් හරි පොයින්ට් එකක් හරි මොකක් හරි දෙයක් එකම විදිහට අපිට දාගන්න ඕන නම් අපිට පුළුවන් මේක කරන්න. නැත්නම් අපි මොකද කරන්න ඕනේ? මේක කොපි කර යන්න ඕනේ. ඊට වඩා ලේසි අපිට මේ array command එක පාවිච්චි කරන්න පුළුවන්. මම කියවනේ AutoCAD ඇතුලේ ක්‍රම කීපයකට කරන්න පුළුවන්. බේසික් දේවල් කරන්නත් පුළුවන්. කොපි කර කරන්නත් පුළුවන්. ඊට වඩා ලේසි ක්‍රම තියෙද්දි අපි මොකටද මාරු ඒවා කරන්නේ. වෙලා යනවා කරන්නේ. මොකද AutoCAD ඇතුලේ වැදගත් දේ අපි CAD පාවිච්චි කරන්න අපේ වෙලාව ඉතුරු කර ගැනීම. හරි. ඊළඟට මම array command එක කරනවා. මේ දෙක මහා ගන්නවා. e type කළා enter කරලා erase command එක ගියා. save කරා මෙතුවා. හරි. දැන් අපි යන් array මම ඉස්සෙල්ලා මොකද වස්තුවක් අඳින්නම්. මම ටිකක් අඳින්නම්කෝ. කීයද array එන්න දුන්නා array මම ගන්නම් 25ක් එක්ක උත්තර. නේ. 25යි. හරි මම array එකට ගියා බලන්න array එක මෙහෙම නැත්නම් ඔයාලා modify මෙතනින් modify array යන්නත් පුළුවන් array එකේ පළවෙනි එක තමයි මේ rectangle array කියන්නේ rectangle array path array සහ polar array කියනවා පළවෙනි එක rectangle array කියන්නේ rectangle array කියන්නේ අපිට rows සහ columns දිහට array කරගන්න පුළුවන් මම මේ ක්ලික් කරලා ඉවරලා අපිට කියන ඉස්සෙල්ලාම select object object එක මේක දීලා මම enter එකක් දෙමු බලන්න ඊට පස්සේ මේ විදිහට එනවා දැන් අපිට මේක දැන් ඔය බලන්න මේ ගොඩක් ඔප්ෂන් තියෙනවා මේ විදිහට අපිට එහෙම නැත්නම් මේක මෙතනින් වෙනස් කරගන්න පුළුවන් මේ ribbon එකේ එන්නේ කොටසෙන් වෙනස් කරගන්න පුළුවන් දැන් මේකේ තියෙන columns 4යි මේ 1 2 3යි 4යි columns 4යි columns 5ක් වල තව එකක් හැදෙනවා හරිනේ rows 3යි 1යි 2යි 3යි rows 3යි මේක 6ක් කළොත් rows 6ක් මේ විදිහට හැදෙනවා මෙතන වෙනස් කළොත් මම උදාහරණයක් වෙනස් කරලා පෙන්නන්නම් මේ පාත් එක තියෙන පහ කරන්නම් පහ කළා මේ දැක්කන් rows 5ක් වුණා හරි ඊළඟට මේ එකිනෙක අතර දුර between කියන්නේ මෙතන ඉඳන් මෙතන තියෙන දුර මේ දුර මේකේ 75යි තියෙන්නේ මේ මෙතන ඉඳන්
මෙතෙන් තියෙන දුර 75යි. ආයෙ මෙතන ඉඳන් මෙතන දුර 75යි නේ. හරි. දැන් ටෝටල් ලෙන්ත් එක මෙතන ඉඳන් මෙතෙන් තියෙන දුර 300යි. 300ක් ටෝටල් ලෙන්ත් එකක් තියෙනවා. 75 75 මේ විදිහට මේක තියෙනවා. අපිට මේ වෙනස් කළොත් අපිට හදාගන්න පුළුවන් වෙනස් කරගන්න පුළුවන් මේ දිගපල්ල අපිට අවශ්‍ය විදිහට. දැන් රෝස් කියන්නේ අපි මේ අතර තියෙන කොටස්. බලන්න රෝස් තියෙන ඒ අතරත් 75 තියෙනවා. අපිට මේ වෙනස් කරගන්න පුළුවන්. ටෝටල් එක 150යි. මෙතන ඉඳන් මෙතනට 150යි. දැන් ඕගොල්ලන්ට මෙතන මේ කොටස් ටික වෙනස් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේකෙන් මේ ඇදලා වෙනස් කරන්නත් පුළුවන් නේ. මම දැන් මෙතෙන් අරගෙන මේ එක ඒ වෙනස් කරන්න පුළුවන්. ඒ ක්‍රම දෙකටම වෙනස් කරගන්න පුළුවන්. ඕගොල්ලෝ හයි මේක වගේ එකක් අපිට මොන වගේ වෙලාවකද ඕන වෙන්නේ. ඇත්තටම ළමයි හිතන්නකෝ අපිට පන්ති කාමරයක ඩිස්ක් දාන හැටි. ඩිස්ක් එකයි පුටුවයි තියෙන හැටි. අපිට අඳින්න આવොත් අපිට එක ඩිස්ක් එකයි පුටුවයි නම් අවශ්‍ය. ඩිස්ක් එකක් සහ පුටුවක් අතර පරතරය දුන්නා නම් ඒක ඔටෝමැටිකලි එනවා. පන්ති කාමරයේ දිගපල්ල මේ ටෝටල් එකට දුන්නා නම් සහ මේ අතර පරතරය මේ කෝස් සහ කොලම්ස් අතර පරතරය දුන්නා නම් ඉස්සරහට හා පස්සට කොහොමද එන්නේ කියලා කියනවා. තව උදාහරණයක් තමයි පල්ලියක අපිට අර පල්ලියක් වගේ මොකක් හරි ආගම ස්ථානයක අපිට වාඩි වෙන්න පුළුවන් සෙනඟ සංඛ්‍යාව. දැන් උදාහරණයක් ගත්තොත් එimhe හිතන්නකෝ. දැන් අපිට උදේ රැස්වීමක් තියෙනවා. මේ දවස්වල කොරෝනා නිසා මීටරයක් ඉඳ තියාගන්න ඕනේ. ඒතර මේ ඉන් බිට්වීන් පරතරය අපිට දුන්නා නම් මේ අතර මීටරය කියලා මේ මීටරේ වෙන විදිහට කී දෙනෙක් දාන්න පුළුවන්ද රැස්වීම ශාලාව. CAD වලින්ම අපිට හොයාගන්න පුළුවන්. හරි. ඒ ක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. හරි. ඊළඟ මම තව දෙයක් කියන්න තියෙනවා. මෙන්න මෙතන ලෙවල්ස් කියන එක. දැන් අපි මේ දේ කතා කරානේ. ලෙවල්ස් කියන්නේ අපිට මේක ත්‍රිමාණ අක්ෂයකටත් යවා ගන්න පුළුවන්. මම දෙන ලෙවල් 3ක් මේක. බලන්න 3ක් දුන්නා. 3ක් දීලා ඉන් බිට්වීන් එකට මම දෙනවා 50ක් දෙනවා. ටෝටල් එක ඒකට 100ක් වෙනවා. දැන් අපිට තුන්වෙනි අක්ෂයක ඇඳුන කියලා පේන්නේ නැහැනේ. ඔන්න බලන්න මම පෙන්නන්නම් දැන්. මේ දැක්කද? තුන්වෙනි අක්ෂයක් ඇඳුන දැක්කද? ඒක මොකක්ද තුන්වෙනි අක්ෂරයෙන් කිව්වොත් අපි টොප් එකේ හිටියේ. මේ අපිට මේව වෙනස් වුන්නේ නැහැ මොකද තුන්වෙනි ලෙවල් 3කට ලැබුන්නේ නැහැ. මම මේ ඔබිට් එකේ මෙන්න පෙන්වුවාට පස්සේ මේ ලෙවල් 3කට මේක ඇඳලා තියෙනවා. හරි. අපි වෙනස් කරමු ලෙවල් 1යි. හරි. ඊළඟට අපිට මේක ඉවර කරගන්න පුළුවන් කෝස් ඇරි ඉවර පස්සේ දැන් ඇරි කමාන්ඩ් එකෙන් ගිහලා මේක තනි තනියම තියෙන්නේ. ඇරි අපි ඇරි එක ලැන්දට මේ තනි තනියම දැන් මම මැද දෙයක් මැවුවොත් එහෙම මුළු ඔක්කොම නැගෙන්නේ. හරිද? ඇරේ තේරුණාද? හරි. ඊළඟට අපි ඇරේ එකේම ඊළඟ කොටස බලමු. මේ පාත් ඇරේ. අපිට පුළුවන් පාත් එකක් දෙන්න. මොකක් හරි පාත් එකක්. මම දෙන්නම්. මෙයාගේ වෘත්තයක් දීලා මේක මම ඔතේ දුන්නොත් එහෙම අපිට පුළුවන් පාත් එක දෙන්න මේ විදිහට. මම ගියා ඇරේ වල පාත් ඇරේ. select the object එක මේක. select the path මේක path එක. බලන්න. දැන් මේකෙන් කියනවා item කීයද? item 12ක් තියෙනවා. එකිනෙක අතර පරතරය 75යි. මේ total එක වටේම පරතරය 825යි. rows නෑ rows එකයි තියෙන්නේ. එකිනෙක පරතරය 75යි ඔය විදිහට තියෙනවා. levels එකයි තියෙන්නේ. දැන් මෙයා ඕනනම් අපිට පුළුවන් මේකට සමාන්තරව ගන්න. එහෙම නැත්නම් කොටුවක් නම් මේ විදිහට ගන්න. අපිට කැමති දෙයක් පුදින වෙනස් කරගන්න පුළුවන්. මේ වගේ මොන වගේ අවස්ථාවද ඕන වෙන්නේ? ඩයිනින් රූම් එක වටේ ටේබල් තියන්න. නැත්නම් කැන්ටින් එක වටේ මේ ටේබල් තියාගන්න ඕන කොහොමද කියන්නේ? මේක මෙතනින් අල්ලලා වෙනස් කරන්න පුළුවන් නේ. හරි. හරි. ඊළඟට මේක අපි මේ ලෙවල්ස් ගන්න කියන්නේ දැන් අනිත් එක නා ලෙවල්ස් එක කතා කරලා එවෙන්නේ ඊළඟට යනවා නේ රෝස් ගන්න වැඩි කරනකොට මේ දැක්කද අඩු වැඩි කරගන්න පුළුවන්. හරි.
මේ රෝ එකයි මම රෝ ගන්න ඉගෙන ගන්නවා දෙක මේ ඊට දිග වෙනස් කරොත් තියෙන්නේ මම දෙරංගල 300 දෙන්න මේ අතරම දෙන 300 තව රෝ එකක් හදන්න හරි ඕක පාවිච්චි කරන්න පුළුවන් අපිට මේ දෙන අවස්ථාවන් හරි නිකන් අර මොකද්ද පරමාණුවක් වටේ ඉලෙක්ට්‍රෝන තියෙනවා හරි අපිට ඇරේ එකකින් මේ කොටස කරගන්න පුළුවන් ඊළඟට අපි ගත්තොත් එහෙම පෝල ඇරේ පෝල කියන්නේ අපි කරපු එක තමයි වටේ අඳ ගන්න පුළුවන් පාත් එකේ තමයි මේ වෘත්තයක් අවශ්‍ය නැහැ දැන් මම වෘත්තයක් ගත්තේ පහසුවට ඔයගොල්ලෝ මේ වගේ කර්ව් පාත් එකක් හඳුනොත් එහෙම මේ කර්ව් පාත් එකේ මම මෙහෙම අඳිනවා මේ විදිහට හදගන්න පුළුවන්. හරි ඊළඟ පෝලය ගත්තොත් පෝල ඇරේ මම ආයෙ වෘත්තයක් ගන්න පැත්තකට පෝල ඇරේ යටතේ පෝල ඇරේ මම ක්ලික් කරන ඔබ්ජෙක්ට් එක එන්ටර් කරනවා අපිට පුළුවන් බේස් පොයින්ට් එකක් දෙන්න නැත්නම් අක්ෂයක් දෙන්න පුළුවන් මම බේස් පොයින්ට් එක මෙහෙම දුන්නොත් මේ ඒක වටේට කීයක් එනවා ඔබ්ජෙක්ට් 6යි කිනක අතර දුර 60යි සම්පූර්ණ දුර 360ම ෆිල් කරන්න ඕනේ මම මේ 360 කියන එක දුන්නොත් එහෙම 270යි කියලා බලන්න මේක නෑ මේක 180යි කියලා දුන්නොත් මේ කාර්යයක් විතරයි ඒ කාර්යයක් විතර 6ක් වෙන්න ඕනේ අයිටම් ගන්න වැඩි කළොත් දැක්කද රෝස් එකයි මම රෝස් දෙනවා දෙකක් මේ ඒ අතර දුර 250ක් කරනවා මේ ටෝටල් එක 250යි මම අයිටම් තුනක් කළොත් ටෝටල් එක 450 අඩු කළොත් ඔටෝමැටිකලි මේක බෙදලා හැදෙනවා දැක්කද මේ වගේ අවස්ථා ඕන වෙනවා හරි පැහැදිලිද හරි ඊළඟට තව වැදගත්ම මොඩිෆයි කොටසේ අපිට වැදගත්ම තියෙන කොට ගත්තා මේ offset කියන්නේ line command එක අරුණාම අපිට වැඩිපුරම පාවිච්චි කරන්න වෙන්නේ offset කියන්නේ ඇත්තටම ළමයි අපි line එකක් ඇඳලා ඒක offset කරන එක තමයි ගොඩාක් ඩෝවින් වල ගොඩාක් කොටස් වලදී කරන්නේ මම බලමු මේ offset එක කොහොමද කරන්නේ හරි මම මේක මකා ගන්නවා මම line command එක ඉල්ල L type කරලා enter කරලා line එකක් අද ගන්නවා මෙන්න මේ F8 ඔබලා මෙන්න මේ විදිහට line එක කරලා මම දුරක් දෙන්නම්කෝ 10යි මිලිමීටර් 1000ක line අන්න හරි දැන් බිත්තියක් අපි යන්නේ කියලා බිත්තියක edge එකක් යනවා මිලිමීටර් 1000ක් දිග මීටර් දිග බිත්ති කැල්ලක් එක edge එකක් යනවා දැන් අපිට මේ offset command එක පාවිච්චි කරලා බිත්තිය ඇතුළ පිට මේක පිට බිත්තිය නම් ඇතුළ අඳින්න පුළුවන් offset ගියා offset ගිහලා ඊට පස්සේ බවුන්දර බලන්න අහනවා offset අපි මේ command එක o type කරලා enter කරන එක offset specific offset distance පළවෙනි එක distance අපි බලන්න distance ඇද්ද මට ඕන මේක 225ක් offset කරගන්න 225 type කරලා enter කරනවා ඔන්න බලන්න මම ඉස්සෙල්ලාම object එක select කළා ඊළඟට මේක පැත්ත දුන්නා මේ පැත්ත මේ පැත්ත මම මේ පැත්ත දුන්නොත් මේ පැත්ත 225කින් තවත් ඉරේම කොපියක් මේ විදිහට හදනවා ඒක offset කරනවා කියන්නේ හරිනේ හරි අපි ඊළඟ ඔප්ෂන් එක බලමු offset එක offset එක ඇතුළට ගියා ඊට පස්සේ ආනෝ ඊට පස්සේ කොටස් තුනක් තියෙනවා through erase layer මම මේ layer කියන එක මම layer command කරන්නේ true කියන එක කරන්නේ අපිට මේ true කියන එක ඇතුළට ගියාට පස්සේ පුළුවන් මේක අපිට කැමති තැනකට ගියොත් true කරන්නේ මේ කැමති තැන ගිහලා අතරින් පුළුවන් true කියන එක offset කරන්න පුළුවන් true කියන එකට හරි මේක මොන වගේ අවස්ථාවකද ඕන වෙන්නේ තම උදාහරණයක් ගත්තොත් එහෙම අපිට මෙහෙම ප්ලෑන් එකක් තියෙනවා බලන්න
මේ මොකක් හරි තියෙනවා මේ මොකක් හරි එකක් තියෙනවා කියලා හිතන්න අපිට මේක ඇඳ ගන්න ඕනේ ෆ්‍රන්ට් එක මම ලයින් එකකින් මැනලා අපිට මේවා කැපෙන තැනදී ක්‍රොස් සෙක්ෂන් එක ඇඳ ගන්න ඕනේ මේ කැපෙන මේක එක තැන්වලින් කැපෙන අපි කරනවා ඔෆ්සෙට් කමාන්ඩ් ගියා ටයිප් කරලා එන්ටර් කළා 2t ටයිප් කරලා එන්ටර් කරලා 2 වලට ගියා මෙන්න මේ විදිහට ඒ පොයින්ට් වල කැපෙනවා මේක මාක් කරගන්න පුළුවන් අනවශ්‍ය විදිහට ට්‍රිම් කරලා දාන්න මේක මැනුවල් එකක් නම් මේක උඩ දුන්නා නම් මේ කැපිච්ච පොයින්ට් එක මෙන්න ගන්න පුළුවන් ඔෆ්සෙට් කමාන්ඩ් එක එහෙම අපි පාවිච්චි කරන්නේ හරි ඊළඟට ඔෆ්සෙට් එකත් හරි මොඩිෆයි එකේ තමයි තව කීපයක් කරන්න තියෙනවා ඩ්‍රෝ එකෙත් අපි තව කීපයක් කරමු හරි මම ඩ්‍රෝ එකේ ඊළඟට කරන්න කන්ස්ට්‍රක්ෂන් ලයින් කියන කොටස කන්ස්ට්‍රක්ෂන් ලයින් මේක ගොඩක් වැදගත් එකක් හේතුව අපි අඳින ඒවට කන්ස්ට්‍රක්ෂන් ලයින් ගොඩක් ඒවා අපිට අඳින්න වෙනවා නිර්මාණ රේඛා හරි මම මේක මකා ගන්නවා මට නිර්මාණ රේඛාවක් අඳ ගන්න ඕනේ මම කරනවද කන්ස්ට්‍රක්ෂන් ලයින් නිගියා මේ කන්ස්ට්‍රක්ෂන් ලයින් නැත්නම් අපිට පුළුවන් ඩ්‍රෝ ඉතන ඩ්‍රෝ ඒක බලන්න කන්ස්ට්‍රක්ෂන් ලයින් මේ කන්ස්ට්‍රක්ෂන් ලයින් ගියා ගිහිල්ලා කන්ස්ට්‍රක්ෂන් ලයින් වලින් ක්‍රම කිහිපයක් තියෙනවා අපිට පුළුවන් පොයින්ට් දෙකක් ගන්නවා නම් ලයින් එකක් අඳින්න එහෙම නැත්නම් තිරස් රේඛා අඳින්න පුළුවන් ඇන්ගල් එකට අඳින්න පුළුවන් හරි මම ඉස්සෙල්ලම තිරස් රේඛාවක් ඇඳලා පෙන්නන්න H type කරලා එන්ටර් කරන්නේ දැන් මේ බලන්නේ තිරස් රේඛාව කෝණ දෙකකින් තියා ගන්න පුළුවන් ඉන්දීපා මෙතන තිරස් රේඛාව මම තිබ්බා මට ගෙමුත් දැන් හරි ඊළඟට ආයි මම construction line x එහෙම අපි කියන x line කියලා type කරොත් x line excel කියලා type කරලා enter කළොත් construction line එකට යන්නේ මට ඕනේ සිරස් රේඛා අඳින්න මම v type කරලා enter සිරස් මට ඕනේ angle එකකට අඳින්න 45 රේඛා ඒ type කරලා enter කළා 45 දුන්නා enter කළා නේ මට ඕන අනිත් පැත්තට 45 අරින්න මම එන්ටර් කළා ආයි දෙපාරක් එන්ටර් කරාම ආයි යනවා x line command එක නැත්නම් construction line command එකට මම a type කරලා එන්ටර් කළා angle එක දුන්නා මම දෙනවා දින 45යි හරි මේක ළමයි සාමාන්‍ය මොනවා වෙලාවට ඕන වෙන්නේ මේක ඕන වෙනවා අපි වහලයක angle අඳිනවනේ angle එක අපි ඉස්සෙල්ලම පිටිය උඩ අඳිනවා අපේ wall plate එක උඩින් ඉඳන් අවශ්‍ය angle එකට කෙලින්ම ඇඳ ගන්න පුළුවන් construction line එකේ line ඇඳලා හරි පැහැදිලිනේ හරි දැන් අපිට ඇත්තටම drawing අඳින්න ඕන මූලිකම ටික අපි දැන් කරලා අවසానයි ඉතිරිවත් ඔක්කොම ඕනේ මූලිකම අපේ draw සහ modify වල මූලිකම ටික අපි ඉවරයි තව කීපයක් තියෙනවා මම මේක ගන්න ඉස්සරහට එන අවස්ථාවේදී දැන් මම ඉස්සෙල්ලා කරපු වීඩියෝ වලත් මම කරන ගමන් කියනවා මේ මොකද්ද කියන්නේ ඒ අවස්ථාව නමුත් මම මේ වීඩියෝ සීරීස් එක ගියා මම හිතනවා මේක ගොඩක් බලන්න අලුත්ම කට්ටිය ඒකට මේ ටික කරන්නත් එකයි ඒගොල්ලන්ට තේරුම් ගන්න මම මේ කතා කරද්දී මම කරන්නේ ඔෆ්සෙට් කරන්න ඕ ටයිප් කරලා එන්ටර් කරන්න ඒ කරන්නේ හේතුව ඕගොල්ලන්ට හොඳින් මේක තේරුම් ගන්න මේ software එක ඉංජිනේරින් ෆීල්ඩ් එකේ හැමෝටම වැදගත් වෙනවා ඒ හින්දා engineering field එකේ අපි construction field එක ගත්තත් mechanical engineering field එක ගත්තත් electrical ගත්තත් ගොඩක් අයට මේක ගොඩාක් අවශ්‍ය වෙනවා QS කෙනෙක් ගත්තත් මේ software එකෙන් තමයි හැම දෙයක්ම කරන්නේ හරි අපි බලමු අද අපි මම tools යටතේ කතා කරන්න ඉවරයි අපි බලමු යම්කිසි settings පොඩ්ඩක් අද මොනවද හදාගන්න settings යටතේ මම ඉස්සෙල්ලාම right click කරලා මේක මහා ගන්නවා e type කරලා ඉඳලා මම right click කරලා යනවා option වලට option එකේදී අපි කීපයක් කතා කරමු හරි option එකේදී පළවෙනි එක තියෙනවා file කියන එක file කියන එක තියෙනවා දෙවෙනි එක තියෙනවා display කියන හරි මම ඒකට settings යටතේ අද option එකේදී ඉස්සෙල්ලම කතා කරන්නේ අපේ මේ color theme එක කොහොමද මාරු කරන්නේ දැන් ඔයගොල්ලෝ පේනවා මේ වටේම මේ කළු පාට තියෙනවා window element ඔක්කොම කළු පාට තියෙනවා හේතුව තමයි AutoCAD වල ඇත්තටම ඇහැට පහසුයි කළු පාට. ඒකයි මම කළු පාට දාන්නේ.
මම මේක මා ලයිට් කළොත් එහෙම ඔය විදිහට තමයි තියෙන්නේ. දැන් ඔයගොල්ලෝ බලයි ඇත්තටම ඔයගොල්ලන්ගේ සමහරට ඩිෆෝල්ට් ලයිට් කලර්ස් තියෙනවා. මේ විදිහට ඔයගොල්ලන්ට මාරු කරගන්න පුළුවන් කලර්ස් එක ඔයගොල්ලන්ට අවශ්‍ය නැහැ. මම කියන්නේ මේක ඩාර්ක් එකේ තියාගන්න. ඒක තමයි ඇහැට පහසු. මොකද ඔයගොල්ලෝ ගොඩ වෙලාවක් මේක දිහා බලන්නේ නැත්නම් ඇස් දෙක ටික දවසක් යනකොට ඇස් දෙක වෙහෙස කර වෙනවා. ඇස් දෙක වේලනවා. ගොඩක් කැඩ් වැඩ කරන ඉතින් ප්‍රශ්නයක් තමයි ටික කාලයක් යනකොට මේ ළඟ බලන් ඉඳලා ඇස් දෙක සවුත් වෙලා යනවා. ඒ හින්දා අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ කැඩ් පාවිච්චි කරනවා නම් විනාඩි 20කට පාරක්වත් වැඩ කරන තැන එළියට ගිහිල්ලා එන්න ඕලි කරගන්න දෙන එළියට ගිහිල්ලා ඈත හොඳට බලලා ඈත බලන්න. ඒ වගේම ඇස් දෙමන්න පුළුවන් නම් කූලින් ලෙන්ස් පාවිච්චි කරන්න. ඩිස්ප්ලේ එක හොඳ ක්වොලිටි ඩිස්ප්ලේ එකක් ගන්න. ඩිස්ප්ලේ එකක් පාවිච්චි කරන්න. හරි. මම ආයෙත් වෙනස් කරලා පෙන්නන්නම්. රයිට් ක්ලික් කළා ඔප්ෂන්. මොඩල් එකේ උඩ රයිට් ක්ලික් කළා ඔප්ෂන් ගියා. ඒක ඩිස්ප්ලේ එකේ වින්ඩෝ එලිමන්ට් එක මම මේක ලයිට් විදිහට ඩාර්ක් කරනවා. ඇප්ලයි. ඕකේ. හරිද? හොඳයි. මම ඒ ප්‍රොපර්ටිස් එක තමයි අද කරන්නේ. තව මොකක් හරි දෙයක් කරමු. හරි. දැන් අපි ගත්තොත් එහෙම දැන් ඔයගොල්ලන්ට පේනවා මම ඇඳලා තියෙන කොටස මම ඇඳලා තියෙන්නේ මගේ මොඩල් එක. මේ බලන්න මොඩල් එක මේ අත්දැකීම් එකේ තියෙන මොඩල් එක කියලා. මොඩල් එක කළු පාටයි. මට මොඩල් එකට කලර්ස් චේන්ජ් එකක් කරගන්න ඕනේ. මම ඕක මෙතන බලන්න මේ කලර්ස් කියන එකට යන්න මේ කලර්ස් එකට ගිහිල්ලා ඒකේ තියෙන අපේ තියෙන එකේ කියවල ෂීට් එක ලේඅවුට් එක 3D කොටස බ්ලොක් එඩිටර් එකට දාන්න ඕනේ පාටවල මොනවද? හරි මම 3D මොඩල් එක මෙතන තියෙන බ්ලැක් කියලා. යුනිෆෝම් බෑග්ග්‍රවුන්ඩ් එක බ්ලැක්. කොස්සියා එක සුදු පාටයි. වියුපෝර්ට් කන්ට්‍රෝල් එක වියුපෝර්ට් කියලා මම ඉස්සරහට උගන්වන්නම්. හිට් මේජර් ලයින් ඔය එක පාට එකකින් මේ අලු පාට වගේ තින්නේ ඒ පාට. දැන් 3D මොඩල් එකේ යුනිෆෝම් බෑග්ග්‍රවුන්ඩ් එක කියන්නේ අපි අතින් තියෙන කළු පාට දිනක අපිට මාරු කරන්න පුළුවන්. මම මේක දුන්නොත් එහෙම white කියලා බන් වැඩි මේක පෙන්නවා white කියලා apply close කරොත් එහෙම මේ අපේ drawing sheet එක white වෙනවා. white එක ළමයි අපි ගැටුවක් නැහැ. සාමාන්‍යයෙන් අපි මොකක් හරි දෙයක් කාටරි පෙන්නනකොට අපි white එක දාන් පෙන්නුවට කමන්නේ නැහැ. අඳින්නේ නැහැ. හේතුව මේ ගොඩක් ඇහැට වෙහෙස කරන නිසා. හරි මම ආයෙත් ඔප්ෂන් ගිහලා ඔප්ෂන් ගිහලා රයිට් ක්ලික් කළා ඔප්ෂන් ගියා ඩිස්ප්ලේ ගියා කලර් එක ගියා මේ 3D මොඩල් ස්පේස් එකේ කලර් මාරු කරනවා. 3D මොඩල් ස්පේස් එකේ යුනිෆෝම් බෑග්ග්‍රවුන්ඩ් එක මේ ඇතුළේ තියෙන බෑග්ග්‍රවුන්ඩ් එක. මම මේක බ්ලැක් දුන්නා. ඇප්ලයි ක්ලෝස් කරා. හරි. අද මම සෙටින්ග්ස් කොටසට ඔක තමයි කරන්නේ. කළේ. හරි. තමයි හැමෝටම ගොඩක් ස්තුතියි අද අඩුව සම්බන්ධ වුණාට. මම ඒ වගේ හැමෝගෙම ඉල්ලනවා ඔයගොල්ලන්ට තියෙන ගැට්ටු කමෙන්ට් කරන්න. ඔයගොල්ලන්ට දැන් කැට් කරගෙන ගොඩක් අය කැට් කරනවා. ඉතින් කැට් කරගෙන තියෙන ගැටලු සමහර ඒවා ඔයගොල්ලෝට හොයාගන්න බැරි වෙනවා. ඔයගොල්ලෝ මේ කමෙන්ට් කළොත් මට ඒවා ඊළඟ දවසේ පාඩම් කියලා දෙනකොට අවසානයේදී මම මේ ටූල්ස් කොටසක් කළා, සෙටින්ග්ස් කොටසක් කළා සහ ඔයගොල්ලන්ගේ ගැටලු වලට උත්තර දීගෙන යන්න පුළුවන්. ඒ හින්දා අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ගේ ප්‍රශ්න තියෙන ඒවා ඔක්කොම කමෙන්ට්ස් කරන්න මේ වීඩියෝ එකේ යටින් කමෙන්ට් එකක් දාන්න. මම ඒක ටික නෝට් කරගෙන ඒක කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි කරනවා. ගොඩක් අය WhatsApp එකට මට මෙසේජ් වල තියෙනවා. මම ඒගොල්ලන්ට ඒ වෙලාවෙම මම උත්තර සපයනවා. හරි. එහෙනම් හැමෝටම ගොඩක් ස්තුතියි. මම ඉල්ලනවා ඔයගොල්ලන්ගේ මේ මගේ වීඩියෝ සීරීස් එක පුළුවන් නම් ඔයගොල්ලන්ගේ ගෲප් අතරේ කුමාරු කරගන්න කියලා. ඔයගොල්ලන්ගේ ටෙක්නිකල් කොලෙජ් එකේ හරි එහෙම නැත්නම් යුනිවර්සිටි එකේ හරි ළමයින්ට ඉගෙන ගන්න මේක ෂෙයා කරන්න කියලා මම හැමෝගෙම ඉල්ලනවා. හරි එහෙනම් ගොඩක් ස්තුතියි. අපි ඊළඟ දවසේ හම්බෙමු. ඊළඟ දවසේ පාඩමේ